සුබ දවසක් සියලු දෙනාටම අන්තර්ජාලය හරහා අපිත් එක්ක දේව මෙහෙයට සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඊ타මාත්ම ආදරයෙන් මේ උදෑසන අපේ දේව මෙහෙයට මහනුවර Assembly of God දේවස්ථානයේ වෙනුවෙන් මා පිළි අර ගන්නවා. අද දවසේ අපි ස්වාමින් වහන්සේට নমස්කාර කරන්නට යනවා. උන්වහන්සේගේ වචනය අසන්නට යනවා. මම විශ්වාස කරනවා ඔබ සූදානම් වෙලා ඉන්නවා මේ වෙලාවේදී ඔබ ඉන්න ස්ථානයේ දෙවියන් වහන්සේට নমස්කාර කරන්නට. මම ඉල්ලා සිටිනවා අපි සෑම කෙනෙක් මේ වෙලාවේ යාඥාවෙන් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයට ඇතුල් වෙන පිණිස සූදානම් වෙමු. මොහොතක් අපේ ඇස් වහලා හිස් පහත් කරලා යාඥා කරමු මෞම්කාර දෙවියන් වහන්සේට උන්වහන්සේගේ අභිමුඛය අත්දකින පිණිස. ආදරවන්ත දෙවි පියාණනි, මේ අලුත් දවසක උදෑසන ඔබගේ අභිමුඛත්වයට අපි සෑම කෙනෙක් පැමිණෙනවා. මගේ දෙවියන් වහන්සේ අද මේ දේව මෙහෙයට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඉන්න අපේ සියලුම සහෝදර සහෝදරියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. පියාණනි, ඔබ වහන්සේට নমස්කාර කරන පිණිස අපිට උපකාර කළ මැනව. අපේ හදවත් ඔබ වහන්සේට බාර කරනවා. අපේ සිතුවිලි යටහත් කරනවා. පියාණනි, ඔබව ඔසවන පිණිස ඔබේ නාමයේ ස්වාමිනී ඔබේ නාමයට ගායනා කරන්න, ඔබේ ගුණ වර්ණනා කරන්නට අපිට උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයට අපේ ගායනය කරන, নমස්කාර කරන, වාදනය කරන ස්වාමිනී සහෝදර සහෝදරියන්, දේශනා කරන ඔබගේ දාස්යාව ඔබගේ හස්තයට බාර කරනවා. මේ දේව මෙහි ආරම්භයේ පටන් අවසානය තෙක් ඔබ වහන්සේ අප සමග සිටමින් ක්‍රියා කළ මැනව. ස්වාමිනී, අප අවට සිදුවෙන්නා වූ සිදුවීම් සියල්ල පසෙක තබමින් ඔබ වහන්සේට নমස්කාර කරන පිණිස ඔබගේ හස්තයට අපි බාරවන්නෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනර්ග වූ නාමයෙන් අපි ස්වාමින් වහන්සේට নমස්කාර කරමු. සුබ උදෑසනක් වේවා ඔබ සෑම කෙනෙක්ටම. අපිට එකට එකතු වෙලා নমස්කාර කරන්න බැරි වුණාට දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්නලා තියෙන උන්වහන්සේගේ අභිමුඛයට පැමිණලා උන්වහන්සේව নমස්කාර කරන්න ගෙදර ඉඳන් අපි හැමෝම උන්වහන්සේට කියමු, උන්වහන්සේට ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේ අපිට මේ ලබා දීලා තියෙන අවස්ථාව නිසා ඔබ වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්න, ඔබ වහන්සේව নমස්කාර කරන්න, ඔබ වහන්සේගේ අනර්ග කරුණාව නිසා ස්තුති වේවා ස්වාමිනී. අපි හැමෝම নমස්කාර කරමු. ඔබ ඉන්න ස්ථානයේ සිට ඔබ নমස්කාර කරන්න, උන්වහන්සේට කියන්න, ස්වාමිනී අපි ඔබගේ අභිමුඛයට එනවා, අපි ඔබ වහන්සේව নমස්කාර කරනවා, ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්වාමිනී, ඔබ වහන්සේගේ අනන්ත කරුණාව නිසා ස්තුති ස්වාමිනී. හලෙලූයා, ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අභිමුඛයට මේ උදෑසන අපි එනවා ස්වාමිනී. අපේ මොන ප්‍රශ්නය මැදින් අපි අද ගමන් කර ඔබ වහන්සේගේ කරුණාව අප මැද සෑමදාම තියෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අභිමුඛයේ ඔබ වහන්සේගේ කරුණාව තියෙන නිසා අපි ස්තුති කරනවා. ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා ස්වාමිනී. Swami
ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ අභිමුඛයේ මා සිත ආශාවන්නේ ඔබේ කැමැත්ත කරන්නයි මහද ආශාවන්නේ මා වෙනුවෙන් සැමදේම කරන අතනේ සපුරාලන මා සමීපේ මා වෙනුවෙන් සැමදේම කරන අතනේ සපුරාලන මා සමීපේ මා දුක් බර වේදනාව මා දුක් බර ඔබ පාමුලේ මා තබමි ඔබ පාමුලේ මා තබමි යේසුනි යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ ස්වාමිනී ඔබ වහන්සේ පමණයි ස්වාමිනී ඔබ වහන්සේ පමණයි අප ඉදිරියේ රඳා තබන්නේ ස්වාමිනී ඔබ වහන්සේට අපි නමස්කාර කරනවා අපි මේ උදෑසන ඔබ වහන්සේගේ අභිමුඛයට එනවා ස්වාමිනී යේසුරශරති දිදිදිදි කරයරතර ශරති ඕරශරති දිදිදි කරයරතර ශරති හලෙලූයා ස්තුති වේවා ස්වාමී යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ ස්වාමිනී හලෙලූයා ඕරශරති දිදිදිදි කරයරතර ශරති ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා වහන්සේගේ නාමයෙන් හලෙලූයා රියරශරති රශරති හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී වහන්සේගේ නාමය අපි උසස් කරනවා ඔබ වහන්සේ අතිශුද්ධ වූ දෙවියන් වහන්සේ ස්වාමී අප මැදේ වැඩ වසන අතිශුද්ධ වූ දෙවියන් වහන්සේ ස්වාමී හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා ඔබ වහන්සේ අතිශුද්ධයි ඔබ වහන්සේ රජුන්ගේ රජතුමයි ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමීන්ගේ ස්වාමිතුමා අපි ඔබ වහන්සේ ඉදිරියේ දන නමලා ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා ස්වාමිනී මේ උදෑසන හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා 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 නාමයෙන් උසස්
සමිඳුන් කියා සෑමදානම් නමා සෑම දියුවනේ ඔබේ නාමය යේසුස් සමිඳුන් කියා සෑමදානම් නමා සෑම දියුවනේ ඔබේ නාමය යේසුස් සමිඳුන් කියා සෑමදානම් නමා සෑම දියුවනේ ඔබේ නාමය යේසුස් සමිඳුන් කියා ඒ නාමය ශුද්ධයි ඒ නාමය ජීවමානයි ඒ නාමය බලවන්තයි සෑමදා ඒ නාමය ශුද්ධයි ඒ නාමය ජීවමානයි ඒ නාමය බලවන්තයි සෑමදා සෑමදානම් නමා සෑම දියුවනේ ඔබේ නාමය යේසුස් සමිඳුන් කියා සෑමදානම් නමා සෑම දියුවනේ ඔබේ නාමය යේසුස් සමිඳුන් කියා රාජන්ගේ රාජා ඔබයි ස්වාමින්ගේ ස්වාමී ඔබයි ඔබ මාගේ රජා තමයි සෑමදා රාජන්ගේ රජා ඔබයි ස්වාමින්ගේ ස්වාමී ඔබයි ඔබ මාගේ
සේවය කරනෙමු. මමද මගේ පවුලද සමිඳුන් තුල සේවය කරන්නට යොෂුවා මෙන් සිර අධිජන සමගින් දිවි කැප කරන්නට මමද මගේ පවුලද සමිඳුන් තුල සේවය කරන්නට යොෂුවා මෙන් සිර අධිජන සමගින් දිවි කැප කරන්නට අපි සේවය කරනෙමු. සේවය කරනෙමු. එක පවුලක් ලෙසින් සේවය කරනෙමු. සමිඳුන් තුටු කර දෙව් අරමුණ ලෙස සුවසුන ගෙනෙන්නට අවියක් වෙමු අපි සවි බල දෙවිඳුගේ දෑතේ රැඳෙන්නට සමිඳුන් තුටු කර දෙව් අරමුණ ලෙස සුවසුන ගෙනෙන්නට අවියක් වෙමු අපි සවි බල දෙවිඳුගේ දෑතේ රැඳෙන්නට අපි සේවය කරනෙමු. සේවය කරනෙමු. එක පවුලක් ලෙසින් සේවය කරනෙමු. අපි සේවය කරනෙමු. සේවය කරනෙමු. එක පවුලක් ලෙසින් සේවය කරනෙමු. ඔබ සියලු දෙනාම අන්තර්ජාලය තුලින් Assembly of God මානවර සභාවෙන් පවත්වන දේවමේයට පිළිගන්නවා. අද දවසේ ඔබ අපත් එක්ක එක්ව වෙලා තියෙන එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. ඒ වගේම දෙවියන් වහන්සේගේ සැලැස්මක් තියෙන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබට මතක් කරන්න කැමති අද දවසේ පටන් අපේ දේවමේයන් අපේ මානවර සභාවේ බිල්ඩිමේ අපි ආරම්භ කරලා තිබෙනවා. උදේ අතාමාරට දමිළ සේවයත් 9ට ඉංග්‍රීසි සේවයත් 10 මාරට සිංහල දේවමේයත් පැවැත්වෙනවායි කියන එක ඔබට කියන්න කැමතියි. ඉතින් අපි ඔබට මතක ඇති සති 3කට ඉස්සෙල්ලා ආරම්භ කරා ආත්මික පවුලක් කියන මාතෘකාවෙන් අපි පටන් ගත්තා. පළවෙනි සතියේ ජොෂුවා කියපු ඒ පදේ අපි බැලුවා. මමත් මගේ පවුලත් දෙවියන් වහන්සේට සේවය කරනවායි කියන ඒ පදයෙන් අපි බැලුවා පියෙකුගේ වගකීම මොනවද ආත්මික පවුලක් ගොඩනගන්න කියලා. ගිය සතියේ ඊතෝපදේශ 31 වෙනි පරිච්ඡේදයෙන් අපිට බලන්න පුළුවන් වුණා මෝසස්ගේ මව ජෙහෝබෙට් කියන ස්ත්‍රිය ඇයගේ ජීවිත තුළින් ඇය මවකගේ වගකීම එහෙම නැත්නම් මවකගේ බලපෑම පවුලකට ආත්මික පවුලක් ගොඩනගන්න තිබෙන වගකීම ගැන අපි බැලුවා. අද දවසේ අපි කතා කරන්න යන්නේ පවුලක් ඇටියට අපි ආත්මිකව එකට වැඩෙන්නේ කෙසේද කියන ප්‍රශ්නෙට අපි පිළිතුර බලන්න යනවා. මට මතකයි දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා මගේ අවුරුදු 6 දියණිය දවසක් මට ඇවිත් ඇය පින්තූරයක් අරගෙන ඇවිත් මට කිව්වා මේ පින්තූරේ ඉන්නේ තාත්තා කියලා. ඉතින් මම ඇත්තටම ඒ පින්තූරේ හිටපු ඒ පින්තූරේ බලලා මම පුදුමයටපත් වුණා. මක් නිසාද ඒ මගේ දුවගෙන ආපු පින්තූරේ මම හිතුවා ඒ පින්තූරේ ඇවිල්ලා එයත් එක්ක මම මේ උයනට ගිහිල්ලා සෙල්ලම් කරන අවස්ථාවල් බොහෝ අවස්ථාවල් තිබෙනවා ඒ පින්තූරයක් වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඒක නෙමෙයි පින්තූරේ. තව මම හිතුවා ඒ පින්තූරේ ඇත්තටම එයා මම එයාත් එක්ක එයාව කවන වෙලාවල් තිබෙනවා, එයාව නාවන වෙලාවල් තිබෙනවා. ඒ වගේ දෙයක් ගැන තිබුණා නම් වෙයි කියලා තමයි මම හිතුවේ. ඒ පින්තූරේ ඒකත් නෙමෙයි. සමහරක් වෙලාවට මම එයාත් එක්ක ඉඳගෙන කතාන්දර පොත් කියවනවා. මම හිතුවා ඒ පින්තූරේ එවැනි පින්තූරයක් වෙලා තිබුණා නම් ඒක මට සතුටු වෙලා ඇති. නමුත් ඒ පින්තූරේ එවැනි පින්තූරයකුත් නෙමෙයි.
එයා ගෙනාපු පින්තූරේ මට ඇත්තටම කල්පනා කරන්න තියපු පින්තූරයක්. මගේ ජීවිතේ නැවත ඇරිලා බලන්න තියපු පින්තූරයක්. ඇත්තටම මගේ ජීවිතේ වෙනස්කම් කීපයක් මම ගේන්න ඕනේ කියලා තීරණයක් කරපු පින්තූරයක්. එයා මට ගෙනපු පින්තූරේ තමයි පෙන්වලා පින්තූරේ තමයි ඔබට බලන්න පුළුවන් තිරේද මේ පින්තූරේ මිනිස්සෙක් තරහා වෙච්ච මිනිස්සෙක් කෑ ගාන පින්තූරයක් තමයි එයා මට පෙන්වුවේ. ඒතර මම ආනකොට ඇයිවා මේ පින්තූරේ මට පෙන්වුවේ කියලා කියනකොට එයා කිව්වා තාත්තා ඔයා තරහා ගියාම මේ වගේ කියලා. ඉතින් මට ඒ වෙලාවේ මම තේරුම් ගත්ත දේ තමයි ඇයගේ ජීවිතයට බලපාලා තිබෙන්නේ මම ඈත් එක්ක තරහා ගිය අවස්ථාවලදී ගනුදෙනු කරපු විදිය තමයි ඇයගේ මතකේ තිබෙන්නේ. ඔය සතුටු අවස්ථාවල් වලට වඩා ඒ අවස්ථාව තමයි ඇගේ ඒ කුඩා සිතට බලපෑමක් ඇති කරලා තියෙන කියන එක මට එදා තේරුම් ගන්න පුළුවන් වුණා. ආත්මික පවුලක් ගොඩනගනවායි කියන එක සුළු දෙයක් නෙමෙයි. ඊටමත් අමාරු දෙයක්. නමුත් මේක නිකම් වෙන්නේත් නැහැ. මේක ඊටා මතා කරන්න ඕන දෙයක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ එවැනි ආත්මික පවුලක් අපි කොහොමද ගොඩනගන්නේ කියලා. ඔබ අද මොන වගේ වාතාවරණයකටද ඔබ මුහුණ දෙන්නේ? ඔබට තිබෙන අභියෝග මොනවාද? ඔබගේ දරුවන් ගැන තිබෙන අභියෝග මොනවද? ඔබට සමහරක් වෙලාවට මට වගේ වයසෙන් අඩු දරුවන් ඉන්න පුළුවන් තව කාලයක් තියෙනවා ඔවුන්ගේ ජීවිතයට අපිට මේ තැම්පත් කරන්න එවැනි තත්ත්වයක ඔබ අද ඉන්න පුළුවන්. නමුත් සමහරක් ඔබගේ දරුවන් අවුරුදු 15 16 අවුරුදු 13 එයාට ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නවා. අද ඔයගොල්ලන් කතා කරන අවස්ථාවේදී ඒගොල්ලන් අපිත් එක්ක තර්ක කරන තැනට ඇවිත් තිබෙනවා. මේගොල්ලන්ත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එකත් අපි දන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහරක් ඔබේ දරුවන් අද දෙවියන් වහන්සේ තුල නැහැ. ඔවුන් දෙවියන් වහන්සේ අතහැරලා ගිහිල්ලා. ඔබට අද දවසේ ඔවුන් සභාවට එන එකත් නතර කරලා. ඔබ ඔවුන් ගැන යාඥා කරනවා. ඔබට ඔවුන් ගැන බයක් තිබෙනවා. එවැනි තත්වයක ඔබ ඉන්න පුළුවන්. සමහරක් ඔබගේ දරුවන් වැඩිමල් දැන් ඒ වගේම ඔවුන් බැඳලා සමහරක් වෙලාවට ගෙදරින් එළියට ගිහිල්ලා නමුත් ඔවුන් ඇවිල්ලා ඔබ බලා ගන්නවා. ඔවුන් යහපත් දරුවන්. නමුත් ඔවුන්ගේ ආත්මික ජීවිතේ ඔවුන් ඇවිල්ලා ඉස්සර හිටපු තැන නෙමෙයි ඉන්නේ. ඔවුන් සේවය කරපු ඒ ඉස්සර සේවය කරා වගේ අද සේවය කරන්න නැති වෙන්න පුළුවන්. ඒ අය ගැන ඔබ හිතනවා වෙන්න පුළුවන්. ඒ අයව කොහොමද අපි නැවත දෙවියන් වහන්සේ තුලට ගේන්නේ කියලා. ඔබ කොහේ අද හිටියත් ඔබටයි මටයි වැදගත් මාතෘකාවක් තමයි ආත්මික පවුලක් අපි ගොඩනගන්නේ කෙසේද කියලා. ඉතින් මම ඔබගෙන් ආන්න කැමති අපි කොහොමද මේ දරුවන්ව දෙවියන් වහන්සේ වෙතට යොමු කරන්නේ? කොහොමද උන් වැඩිමල් කමට ආවයන් පස්සෙත් දෙවියන් වහන්සේ අතරින් නැතුව දෙවියන් වහන්සේට කැපවීමක් එක්ක දෙවියන් වහන්සේගේ ඒ ප්‍රේමය වැඩි වෙලා ජීවත් වෙන දරුවන් ඇවිටියට උන්ව කොහොමද අපි ගොඩනගන්නේ කියන ප්‍රශ්නය මම අහන්න කැමති. ඒකට පිළිතුර අපිට ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 9 මට හිතෙනවා මේක පැරණි පද වගයක්. ඇත්තටම මේක පැරණි බයිබල් කොටසක්. මේ බයිබලයේ තියෙන පෙන්ටිටියුට් කියන ඒ පළවෙනි පොත්වලින් එන කතාවක්. මේක ඇත්තටම දහස් ගාණක් අවුරුදු දහස් ගාණක් පරම්පරාවල් දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න උදව් කරපු බයිබල් කොටසක් හැටියට අපිට දකින්න පුළුවන්. මේ උදෑසන අපි ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 9 අපි දැන් කියවමු. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට බයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අනකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවන පිණිසත් නුඹලා හිමි කරගන්ට එතරව යන්නා වූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අනකල ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය. එබැවින් ඊශ්‍රායෙල් නුඹට ශුභ සිද්ධ වන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹට පොරොන්දු වුණු ලෙස කිරිහා මී පැණි ගලා යන දේශයකදී නුඹලා අතිශයින් වැඩි වෙන පිණිසත් එය අසා ඉෂ්ට කරන්ට බලා ගන්න. එම්බා ඊශ්‍රායෙල් අසන්න. අපේ දෙවි වූ ස්වාමින් වහන්සේ එකම ස්වාමින් වහන්සේය. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. මා විසින් අද නුඹට අනකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනය කරන කලද නැගිටින කලද ඒවා ගැන කතා කරන්න. ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැඳ ගන්න. ඒවා නුඹේ ඇස් අතරෙහි නරල් පටි පිණිස තිබේවා. ඒවා නුඹේ ගෙයි ඔළුවහු පිටද නුඹේ දොරවල් පිටද ලියන්න. අපි ආඥා කරමු.
පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ දවසේදී ඔබගේ වචනය නිසා. ස්වාමිනී මේ වචන වලින් අපිට ආත්මික පවුලක් ගොඩනගන්නේ කෙසේද කියලා අපිට උගන්වන්න. සුදාත්මනි අපි යාඥා කරනවා. අපගේ හදවත් විවෘත කරනවා. ස්වාමිනේ අපිට කතා කරන්න අද දවසේදී. ස්වාමිනේ ආත්මික පවුලක් ගොඩනගෙන ස්වාමිනේ ගමන යන්න අපිට තව ස්වාමිනේ ශක්තිය ඔබගේ කරුණාව ඔබගේ අනුග්‍රහය ස්වාමීන් අපිට දෙන්න කියලා අපි ඉල්ලනවා. සුදාත්මනි අපිට මඟ පෙන්වන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරන්නේ. ආමේන්. ආමේන්. අපි ආත්මික පවුලක් ගොඩනගන්නේ කෙසේද? එමත් නැත්නම් අපේ දරුවන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවන් ඇටියට ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නෙට තමයි අද අපි පිළිතුර බලන්න යන්නේ. දෙමව්පියනි ඔබට කියන්න කැමති අපිට දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ ඉරුදිනට පමණක් සීමා වෙච්ච කිතුණුවන් ඇටියට ජීවත් වෙන්න නොවේ. උන්වහන්සේ අපිට කැඳවලා තිබෙන්නේ හැම මොහොතකම, හැම දවසකම, හැම අවස්ථාවකම කිතුණුවෙක් ඇටියට අපිට ජීවත් වෙන්න උන්වහන්සේ අපිට කැඳවලා තිබෙනවා. එhmenan අපේ නිවස්වල අපේ දරුවන් දකින්න විදියට අපි කිතුණුවන් ඇටියට ජීවත් වීම ඉතාමත් ලොකු වගකීමක් ඇටියට දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. ඉතින් අපි අද සමහරක් වෙලාවට ඔබට හිතන ඇති අපේ දරුවන්ගේ ආත්මික ජීවිතය ගොඩනගන්නේ කවුද කියන ප්‍රශ්නය ඔබට පැහැදිලි නැතුව ඇති. නම් ඔබට කියන්න කැමති අද දවසේ ඔබගේ දරුවන්ගේ ආත්මික ජීවිතයේ වගකීම ඔබ ගාවයි තිබෙන්නේ. ඒ වගකීම ඔබ කිසි කෙනෙක්ට බාර දෙන්න බෑ. ඔබට සභාවකට බාර දෙන්න බෑ. ඔබගේ දරුවගේ ආත්මික ජීවිතය ගොඩනගන ඒ වගකීම. ඒ වගකීම තිබෙන්නේ ඔබ ළඟ. සභාවක් ඇටියට අපි සභාව ලොකු පවුලක්. අපි එකට ඇවිත් අපි එකින් එක්කෙනාව ගොඩනගන්න අපිට කරන්න පුළුවන් දේ කරගෙන අපි ගමනක් යනවා. ඒකෙන් වචන දෙකක් නැහැ. අපිට පුළුවන් දේ අපි එතන ඉෂ්ට කරන්න අපි හැම දෙයක්ම කරනවා. නමුත් උන්වහන්සේ ඔබටයි දෙමව්පියන් ඇටියට වගකීම දීලා තිබෙන්නේ ආත්මික පවුල ගොඩනගන පිණිස විශේෂයෙන්ම දරුවන්ව දෙවියන් වහන්සේ තුල ගෙනියන ඒ ගමන ඔබටයි දීලා තිබෙන්නේ. ඒ වගකීම ඔබට දීලා තිබෙනවායි කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. 6 වෙනි ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 6 වෙනි පදවල වල මෝසස් ඇත්තටම ඔහුගේ අන්තිම දේශනාව මැරෙන්නට ප්‍රථමයෙන් ඔහු කරපු දේශනාවේ එක දේශනාවක් මේක. මෙතන ඔහු ඉස්රායල් පවුල් වලට මොනවද කියන්නේ? ඔහු කියනවා එකම දෙවියන් වහන්සේ ආහෝ ඉස්රායල් එකම දෙවියන් වහන්සේ කෙනයි අපට සිටින්නේ. ඒ දෙවියන් වහන්සේව මුළු සිතින් මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් ඔහුට ප්‍රේම කරන්න කියලා තියෙනවා. ඔබට මතක ඇති යේසුස් වහන්සේ මාර්ක් පොතේ යේසුස් වහන්සේගෙන් ඇවිල්ලා කෙනෙක් අහනවා ආඥාවලින් වැදගත්ම ආඥාව මොකක්ද කියලා. ඒ කියන්නේ පරණ ගිවිසුමේ ආඥා 614ක් තිබෙනවා. ඒ 614න් ප්‍රධානම ආඥා මොනවද කියලා කියනකොට ඒ වෙලාවේදී යේසුස් වහන්සේ ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 9 මේ පද ටික නැවත වාරයක් ඒ වෙලාවේදී ප්‍රකාශ කරන එක අපිට දකින්න පුළුවන්. එහෙමනම් උන්වහන්සේ පළවෙනි දේ තමයි අපි දැනගන්න ඕනේ. උන්වහන්සේ එක්කෙනයි. උන්වහන්සේ එක්කෙනයි මෙතන කියලා දිනවා ආහෝ ඉස්රායල් දෙවියන් වහන්සේ එක්කෙනයි. අද අපි ජීවත් වෙන පරිසරයේ දෙවිවරු බොහෝ අය ඉන්නවා. අප සමහරක් ආගම් වල 33 කෝටි දෙවිවරු ඉන්න ආගම් අප අතර තිබෙනවා. නමුත් අපිට මෙතන දෙවියන් වහන්සේ කියනවා නෑ මම එක්කෙනයි. මාව නුඹට හදන්න බෑ. මාව නුඹට නිර්මාණය කරන්න බෑ ඔබේ දෑත් වලින්. මමයි නුඹව නිර්මාණය කරන්නේ. මාව නුඹට නිර්මාණය කරලා නුඹට මාව දකින්න බෑ. නුඹට මාව දකින්න පුළුවන් වෙන්නේ මාව සොයනකොට. නුඹගේ හදවතට ඕමනා කරන දෙවියන් වහන්සේ නුඹගේ ඇත්වලින් සාධන දෙවියන් වහන්සේ නෙමෙයි. නුඹ සොයාගත් දෙවියන් වහන්සේ. එයයි උන්වහන්සේ අපට කියන්නේ. උන්වහන්සේ එක්කෙනයි. මේක ඇත්තටම මෙතන මේ පරණ ගිවිසුමේ උන්වහන්සේ එක්කෙනෙක් උන්වහන්සේ එක්කෙනා කියන මේ කොටසට ෂෙමා කියලා කියනවා. මේ ෂෙමා කියන වචනේ අර්ථය නම් ඇත්තටම මේ වචනය දෙවියන් වහන්සේගේ වචන අපි අසන්න යුතුයි. ඇසීම විතරක් නෙමෙයි ඒක අපේ හදවත් තුළ තැම්පත් කරන්න ඕනේ. තැම්පත් කිරීමෙන් ඒකට කීකරු වෙන්න ඕනේ. ෂෙමා කියන්නේ ඇසීම තැම්පත් කිරීම ඒකට කීකරු වීම. ඉතින් මේ ෂෙමා කියන මේ ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉඳලා 6 වෙනි පදය ඒ ෂෙමා කියන එක යුදව්වරු දවසට දෙපාරක් ඔවුන්ගේ යාඥාවේදී ඔවුන් කියන එක ඔවුන් කියනවා. ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්න හේතුව තමයි ඔවුන් ඒක දිනපතා ඒ මෙනෙහි කරමින් ඒ විදියට ජීවත් වෙන පිණිස. ඉතින් අපිට අද හරි වැදගත්. උන්වහන්සේ පළවෙනි දේ අපි ආත්මික පවුලක් ඇටියට අපි කරන්න ඕන දේ මොනවද කියලා ඇහුවොත් අපි උන්වහන්සේට පවුලක් ඇටියට ප්‍රේම කළ යුතුයි. උන්වහන්සේ කියනවා ඔබේ මුළු ශක්තියෙන් මුළු
භුක්තියෙන් එහෙම නැත්නම් මුළු ආත්මයෙන් මුළු ඔබගේ හදවතෙන් මට ප්‍රේම කරන්න කියලා තිබෙනවා. එහෙනම් අපි ප්‍රේම කරන කියන මෙතන වචනය ඇත්තටම අපි අද ලෝකයේ මේ ප්‍රේම කිරීම කියන වචනය ඉතාමත් සැහැල්ලු විදියට අපි අරගෙන තිබෙනවා. ඒ සැහැල්ලු කිරීමක් නෙමෙයි. ඒ ප්‍රේමය නෙමෙයි මෙතන අර්ථවත් වෙලා තිබෙන්නේ. මෙතන අර්ථවත් වෙලා තිබෙන්නේ කැපවීමක්. අපිට දකින්න පුළුවන් මගේ හදවතින් කැපවීමක් තිබෙනවා. මගේ ආත්මයෙන් කැපවීමක් තිබෙනවා. මගේ ශක්තියෙන් කැපවීමක් තිබෙනවා. මේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. එවැනි ප්‍රේමයකට දෙවියන් වහන්සේ අපිව කැඳවන එක අපිට මේ පදවල වලින් දකින්න පුළුවන්. ඉතින් අපි ඊටමත් වැදගත් උන්වහන්සේට ප්‍රේම කරනවා නම් ඇත්තටම ඒ ප්‍රේම කරන සම්බන්ධතාවයේදී තිබෙන එක දෙයක් නම් ඒ ප්‍රේම කරන කෙනා ගැන අපි දැනගන්න එක වැඩි වෙන පිණිස තමයි අපිට ඒ කෙනාට ප්‍රේම කරන්න පුළුවන් වෙන්නේ වැඩි වැඩියෙන්. එහෙම නැත්නම් ගැඹුරු ප්‍රේමයක් ඇති වෙන්නේ ඒ සම්බන්ධතාවයේ එකින් එක්කෙනා දැනගන්න අවස්ථාවේදී. එහෙනම් පවුලක් ඇටියට අපි දෙවියන් වහන්සේව සොයන්න යුතුයි. අපි එකට එක්කව වෙලා සොයනකොට උන්වහන්සේ කවුද? උන්වහන්සේගේ චරිත ගුණාංග මොනවාද? ඒ කියලා අපි එකට කතා කරද්දී අපි ඒ වෙලාවේදී තමයි තවත් ඒ ප්‍රේම සම්බන්ධතාවයේ ගැඹුරට යන්න පුළුවන් වන්නේ. ඒ නිසා දෙමව්පියනි ඔබ මතක තියාගන්න ඔබේ දරුවන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න අවශ්‍ය නම් ඔබ දෙවියන් වහන්සේ ගැන ඔබේ දරුවන් එක්ක කතා කරලා ඒ දෙවියන් වහන්සේගේ චරිත ගැන කතා කරන එක ඉතාමත් වැදගත් දෙයක් හැටියටයි මම මෙතන දකින්නේ. මෙතන කියනවා ඇත්තටම දෙමව්පියන්ට කියලා තියෙන තව අපිට කියලා තියෙන ලොකුම වගකීමක් තමයි අපිට කියලා තියෙනවා අපේ ජීවිත රටාවෙන් අපි ආදර්ශයක් වෙන්න ඕනේ අපේ දරුවන්ට ආත්මික ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියන එක. එහෙමනම් අපි නිවසේ ඉන්නකොට අපි හැම දෙයක් කරනකොටම ඒ හැම දෙයක්ම අපේ දරුවන් බලන් ඉන්නවා. මේ කියමනක් තියෙනවානේ. හරි මා කකුල යන විදිහට තමයි පොඩි කකුලවත් යන්නේ කියලා. එමනම් අපේ දරුවන් කවදාක්වත් අපිට වඩා වෙනස් විදිහට ඔවුන් ජීවත් වෙන්න යන්නේ නැහැ. ඔවුන් ඇත්තටම ඇදලා මේ සමාජගත වෙන්න යන්නේ අපේ ජීවිතේ බලලා. අපි තමයි ඔවුන්ට ඉන්න ලොකුම බලපෑම. එහෙනම් අපි ජීවත් වෙන අපේ ජීවිත රටාව ඉතාමත් වැදගත්. අපි ජීවිත රටාව ඉතාමත් වැදගත්. 7 වෙනි පදයේ කියලා තියෙනවා. මෙතන කියලා තියෙනවා කියලා තියෙනවා ඔබේ දරුවන්ට මේක උගන්වන්න. දරුවන්ගේ දරුවන්ට උගන්වන්න කියලා තිබෙනවා. ඉතින් මෙතන කතා කරන දේ ඇවිල්ලා ඔබට බැලුවොත් මේ උගන්වන්න එහෙම නැත්නම් උගන්වන්න කියන ඒ පදය නැවත මේ කොටස්සේ කියලා තිබෙනවා. ඒ කියන්නේ ඊළඟ පරම්පරාවට අපි දෙවියන් වහන්සේ ගැන කියලා දෙන්න ඕනේ. ඒක දෙමව්පියන්ගේ වගකීමක් ඊළඟ පරම්පරාවට දෙවියන් වහන්සේ ගැන කියලා දීම. ඉතින් මේක මෙතන කතා කරලා තිබෙන්නේ උගන්වනවා කියනකොට පන්ති කාමරයකට ගෙනල්ලා එමත් නැත්නම් කාමරයකට ගෙනල්ලා ළමයාව තියාගෙන බයිබලේ ගන්න දැන් කියලා උගන්වන එක නෙමෙයි මෙතන කතා කරලා තියෙන්නේ. මෙතන ඇත්තටම කතා කරලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ අපි කතා කරන ඒ දෙබස් ඒ කතාවල් ඒවා තමයි මෙතන කතා කරලා තිබෙන්නේ. මේ සාමාන්‍ය කතාවේදී සාමාන්‍යයෙන් අපි කතා කරන අවස්ථාවේ දෙවියන් වහන්සේ ගැන කතා කරන්න කියන එක තමයි මෙතන කතා කරලා තියෙන්නේ. එහෙනම් අපි ගෙදරදී අපේ නිවස්වලදී ආත්මික දේවල් ගැන එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ගැන අපිට ලැබෙන හැම අවස්ථාවකදීම අපේ දරුවන් එක්ක කතා කරන එක ඉතාමත් වැදගත් දෙයක්. මෝසස් කියනවා දෙමාපියන්ට ඔබේ දරුවන් එක්ක දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. ඒකයි මෙතන කියලා තියෙන්නේ. එහෙනම් කතා කරනවා කියන්නේ මොනවාද? මේක සාමාන්‍ය ජීවිතේ වැඩක් කරන ගමනක් යන ගමන් අපි සාමාන්‍ය දේවල් කරන වෙලාවේදී අපේ දරුවන් එක්ක අපි ඒගොල්ලන් එක්ක කතා බවට යොමු වෙන අවස්ථාවේදී අපිට පුළුවන් ඒ කතාවල් වල දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. ඉතින් මෙතන කතා කරලා මෙතන කියලා තියෙන ඉගෙනවීම ඇවිල්ලා ඇත්තටම මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ පන්ති කාමරේ ඉගෙනවීමක් නෙමෙයි. මෙතන කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා කතාවලදී දෙවියන් වහන්සේ ගැන කතා කරන එකේ වැදගත්කම තමයි මෙතන කතා කරලා තිබෙන්නේ. ඒ වගේ මෙතන කියලා තියෙනවා අපි ඇවිල්ලා ගමනක් යද්දී අපි ඊටන් ඉද්දී හිඳන් ඉද්දී නිදාගන්න යන වෙලාවෙදී නැකිට වෙලාවෙදී මේ හැම වෙලාවෙම දෙවියන් වහන්සේ ගැන කතා කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේක ජීවිත රටාවක්. මෙතන කතා කරන්නේ ජීවිත රටාවක්. හැම අවස්ථාවකම අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අපිට සූදානම්ෙන් ඉන්න ඕනේ. අවස්ථාව ලැබෙන විට දරුවන් එක්ක අපිට දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. අපි මේකෙන් කියන්න දන්නේ ඒගොල්ලන්ව අපි බල කරලා දෙවියන් වහන්සේ ගැන කියන එක නෙමෙයි. ඒක නෙමෙයි මෙතන කියන්නේ.
හරි? ඒ වගේම අනිත් පැත්තෙන් ඔබට අවස්ථාවක් ලැබුණොත් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ඒ අවස්ථාවත් මඟ අරින්නත් එපා. ඊටමත් වැදගත්. අපිට එදිනෙදා ජීවිතයේදී දවසේදී අපිට බොහෝ අවස්ථාවල් ලැබෙනවා දරුවන් එක්ක කතා කරන්න. ඒ කතා කරන වෙලාවේදී අපි මොනවද ඒගොල්ලන්ත් එක්ක කතා කරන්නේ? ගොඩාක් වෙලාවට අපි බලනවා ඒගොල්ලන් කොහොමද ඉගෙනවීම පැත්තෙන් කරන්න කියලා. ඒගොල්ලන් අපි තල්ලු කරනවා ඉගෙන ගන්න කියලා තල්ලු කරනවා. ඒගොල්ලන්ව ක්‍රීඩාවල් වලට අපි තල්ලු කරනවා. ඒගොල්ලන්ව බොහෝ දේවල් වලට අපේ සංස්කෘතිය අපිට සමහරක් වෙලාවට දෙමව්පියන් මම කියන එක වැරදිව තේරුම් ගන්න එපා. නමුත් අපේ ජීවිත අපිට කරගන්න බැරි දේ අපේ දරුවන් තුලින් අපි කරගන්න හදනවා. ඒගොල්ලන් අපි තල්ලු කරනවා ගොඩාක් දේවල් කරන්න. සමහරක් වෙලාවට ඔවුන් වේසටපත් වෙලා දරුවන්ට අමාරුයි. නමුත් මේ වගේ දේවල් අපි කරන එක කරන ගමන් ඔයගොල්ලන් මම කියන්නේ උගන්වන්න එපා. මම කියන්නේ ක්‍රීඩාවට යවන්න එපා කියලා. නමුත් මේ දේවල් කරනකොට සීමාවක් තියාගෙන ඒ දරුවන්ව ඇත්තටම දෙමව්පියන් ඇටියට වැදගත් දේ තමයි දෙවියන් වහන්සේ ගැන ඔවුන්ට කතා කරන එක. ඉතාමත් වැදගත්. අපිට ඔවුන්ට කතා කරන්න පුළුවන් ක්‍රිකට් මැච් එකක් ඉවරනායින් පස්සේ අපි මේ මැච් එක ගැන කතා කරන විදිහට අපිට දෙවියන් වහන්සේ ගැන කතා කරන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී ඒ ටීවී එකේ යන නාට්‍යයක් ඔබට මඟ ඇරුණා නම් ඔබ දරුවෙන් අහනවා නාට්‍ය බැලුවා නම් කතා පොඩ්ඩක් කියන්න. දරුවා කියනවා. ඔබ දෙන්න ඒතර නාට්‍යයේ කතාව ඔබ දෙන්න කතා කරනවා. ඒ වගේ දෙවියන් වහන්සේගේ කතාවක් ඒ බයිබලයේ තියෙන කතාවක් අරගෙනත් අපිට ඒ වගේ කතා කරන්න පුළුවන්. ඇයි බැරි? අපිට පුළුවන් ඕනම අවස්ථාවක් අරගෙන ඒ අවස්ථාව අපිට ආත්මික සංවාදයකට යෙදෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ මෙතන කොටස කියලා තියෙන්නේ අපිට ලැබෙන අවස්ථාව නැති කරගන්න එපා. සමහරක් වෙලාවට ඔබ ළමයාව ඉස්කෝලේ ගෙනිනවා ඇති ඉස්කෝලේ යන්න උදේට ගෙනිනවා ඇති පැය භාගයක් විනාඩි 45ක් ඔබ බස් එකේ ගමන් කරනවා ඇති ඉස්කෝලේ යනකොට ඒක හොඳ අවස්ථාවක් ඔබේ දරුවත් එක්ක දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. ඔබ කියපු බයිබල් පදයක් ඔබට මතක නම් ඒ වෙලාවේදී බයිබල් පදය ගෙනල්ලා කියන්නේ අද මම මේක කියුවා. ඔබට මොනවද හිතෙන්නේ මේ බයිබල් පදය ගැන? එහෙම නැත්නම් ඔබ දකින්නවා පාරේ යම් දෙයක්. ඔබ සම්ඩුවක් දකින්න පුළුවන්, ප්‍රශ්නයක් දකින්න පුළුවන්. ඒ ප්‍රශ්න ගැන කතා කරන්න ඔබ බලන්න මේගොල්ලන් මේව කරන හැටි. මේක හරියද? දෙවියන් වහන්සේ මේ ගැන මොනවද හිතන්නේ? මේ ඒකාත්මික සංවාදයක් කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක් මෙතන කියලා තියෙන එක තමයි අපි ගමන් කරනකොට අපි ඇවිල්ලා ඒ ගමන අපි පාවිච්චි කරමු දෙවියන් වහන්සේ කතා කරනකොට. මෙතන කියලා දිනවා ඔබ නිින්දට යනකොට නැගිටිනකොට. ඒ කියන්නේ ඊටමත් වැදගත් අවස්ථාවල්. රැට නිින්දට යනකොට දරුවන් එක්ක අපිට ගිහිල්ලා කාලයක් ගත කරන්න පුළුවන්. නිින්දට යන්න ඉස්සලා බයිබලේ කොටසක් අරගෙන කියවලා ඔවුන්ට ඒකේ කතාව අරගෙන අපිට පුළුවන් ඒ ගැන කතා කරන්න. මේ දවස්වල අපි ඇවිල්ලා සොයාගැනීමේ බයිබල් අධ්‍යයනය අපි පටන් අරන් තියෙනවා සභාවක් ඇටියට. ඔබට ඒක ඔබ තේරුම් ගත්තා නම් ඒක ඉතාමත් සරල ක්‍රමයක්. ඇත්තටම බයිබලයේ කතාව අරගෙන කියවලා ඒකින් සංවාදයක් අපිට කරන්න. ඒක ඉතාමත් පහසුයි. බයිබලයේ කොටසක් කරන් අපි කියවනවා. දෙවතාවක් අපි කියුවාන් පස්සේ අපි අහනවා ඒ කියවපු කොටස කතාවක් ඇටියට කියන්න කියලා. ඒ කතාවක් ඇටියට කිව්වාන් පස්සේ අපි ප්‍රශ්න 4ක් කාලේ ප්‍රශ්න 4 තුලින් අපි සංවාදයකට ඇතුල් වෙනවා. ඔබ පුදුම වෙයි සමහරක් අවස්ථාවේදී ඔබේ දරුවන් ඒ කොටස තුලින් දෙවියන් වහන්සේගෙන මනුෂ්‍යයා ගැන එහෙම නැත්නම් කීකරු වෙන්න තියෙන දේ ගැන කතා කරන්න පටන් ගත්තාන් පස්සේ ඔබ පුදුම වෙයි මේ දේවල් අහනකොට. මම උනන්දු කරන්න කැමති මේ දේ ඉගෙන ගන්න මේ සරල ක්‍රමය එහෙම නැත්නම් සොයාගැනීමේ බයිබල් අධ්‍යයනය ඔබ තාමත් මේක ඉගෙන ගත්තේ ඔබ දන්නේ නැත්නම් ඔබගේ පළාතේ පාස්ටර්ත් එක්ක කතා කරන්න ඔබට පුළුවන්. ඒක අපේ පවුලේ අල්තාරයට අපි පාවිච්චි කරන්න පුළුවන්. නිවසේදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ වචනේ කතා කරන්න අපිට ඒක හොඳ ක්‍රමයක් වෙනවා. ඔබට මම තව දෙයක් කියන්න කැමති. අපි හැම කෙනාම පුරුදු වෙලා තියෙන දෙවියන් වහන්සේගේ වචනේ අහන් ඉන්න විතරයි. සභාවට අවුරුදු 20ක් ගිහිලා තියෙනවා නම් ඔබ අද දේශනා කීයක් අහලා තියෙනවද? පොඩ්ඩක් හිතලා බලන්න. දේශනාවකට ජීවිතේ මාරු කරන්න පුළුවන් නම් අවුරුදු 20න් ඔබේ ජීවිතේ කොච්චර වෙනස් වෙලා තියෙන්න ඕනද? මම කියන්නේ දේශනාව වැදගත් නැහැ කියලා නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. දේශනාවක් ඇහුවයි කියලා ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ජීවිතේ වෙනස් වෙන්නේ අහපු දේශනාව අපි සංවාදයකට අරගෙන පවුලක් ඇටියට අපිට පුළුවන් ඊට දවසේ දේශනාව ඉවරලා ගෙදර ගිහිල්ලා කෑම කන වෙලාවෙදී මේසේ එකට වාඩි වෙලා අපිට පුළුවන් මේ දේශනාවේ අරගෙන අහන්න. ඔයා මොනවද ඉගෙන ගත්තේ? කොහොමද මේ දේශනාවේ මොකද්ද ඔයාට කතා කරපු පණිවිඩය? ඔයා කොහොමද මේකට කීකරු වෙන්න යන්නේ මේ සතියේ? අන්න සංවාදයක්. ඒ සංවාදයට අපි ඇතුල් වෙනකොට පවුලක් හැටියට අපි ඒකේ යම් දෙයක් කීකරු වෙනවායි කියලා කැපවීමකට එනකොට ඒ සතියේ ඒ වචනෙට අපි කීකරු වෙන්න යනකොට අපේ ජීවිතවල පරිවර්තනය වෙන්න යනවා. කවදාක්වත් වචනයක් ඇව්වට පරිවර්තනය වෙන්නේ නැහැ. එහෙම පරිවර්තනය වෙනවා නම් ඉස්සලාම් පරිවර්තනය වෙන්න ඕන කෙනා කවුද දන්නවද? සාතාන්. දෙවියන් වහන්සේගේ වචනේ හොඳටම දාන්න. එයා තමයි ඉස්සලාම් පරිවර්තනය වෙන්න ඕනේ. එහෙනම් ඇයි සාතන් දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ නැත්තේ? වචනේ දන්නවා.
නමුත් වචනයට කීකරු වෙන්නේ නැහැ. අපිටත් වචන දැනගෙන අපේ ජීවිත වෙනස් වෙන්න යන්නේ නැහැ. වචනට කීකරු. පවුලක් ඇටියට අපි කැපවෙමු දෙවියන් වහන්සේගේ වචනය ඇහිම විතරක් නෙමේ දෙවියන් වහන්සේගේ වචනේ ඉස්සල්ලාම පවුලක් ඇටියට සංවාදය පටන් ගන්න. මේක මම අලුත් දෙයක් වෙන්න පුළුවන් මම කියන එක. නමුත් මේක පටන් ගන්න ඔබේ නිවසේ. ඔබ කතා කරන්න පටන් ගන්න දෙවියන් වහන්සේගේ වචනය ගැන. ඔබට මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඔබේ පාස්ටෙන් ආන්න අපි ඔබට උගන්වන්න අපි කියලා දෙන්නම්. මේක ඉතාමත් වැදගත් ඔබේ ජීවිතේ පරිවර්තනය වෙන්න නම් ඔබේ පවුල පරිවර්තනය වෙන්න නම් පරිවර්තනය වෙන්න යන්නේ අපි උන්වහන්සේගේ වචනය සංවාදයක් කටට කරනකොට අවස්ථාවලදී. ඒ වගේ මේ වචනය අපි කීකරු වෙන අවස්ථාවලදී තමයි අපිට වෙනස් වෙන්න යන්නේ. මෙතන තව එකක් කියලා තියෙනවා. 8 වෙනි පදයේ කියලා තියෙනවා ඔබගේ නලල පටියේ බැඳ ගන්න කියලා තියෙනවා. මේක යේසුස් වහන්සේ කාලේ හිටපු රබයිලා එහෙම නැත්නම් ඒ දෙවියන් වහන්සේගේ වචනේ උගන්වපු යුදෙව්වරු මේක ඇත්තටම ඒගොල්ලන්ගේ ඔළුවේ වචනය පොඩි පෙට්ටියකට ඇතුලේ වචනේ දාලා ඒක නූලකින් බැඳලා ඒක නිකන් හරි මෝස්තරයක් වගේ අලංකාරයක් හැටියට ඒගොල්ලන් ඇඳගෙන ඒගොල්ලන් පාරේ ඇවිදිනවා. නමුත් ඒක නෙමෙයි මෙතන මෝසස් අර්ථවත් කරන්නේ. මෝසස් අර්ථවත් කරන්නේ ඔළුව කියනකොට අපි හිතන ක්‍රමය. ඔබේ හිතන දේ දෙවියන් වහන්සේගේ වචනේ විදිහට හිතන්න ඕනේ. ඔබේ ක්‍රියාව දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඔබගේ අත්වලින් එළියට එන්න ඕනේ. එතකොට ඔළුවේ අත්වල බඳියා ගන්න කියන්නේ මේක නිකන් අර මෝස්තරයකට නෙමෙයි මේක අපේ ජීවත් වෙන රටාව. දෙවියන් වහන්සේගේ වචනේ ඇටියට අපි ජීවත් වෙන්න කියලා තමයි ඔව් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔව් කියන 9 වෙනි පදයේ ඔබේ නිවසේ දොරටුවේ මේක දාගන්න කියලා. යුදෙව්වරු ඇත්තටම පෙට්ටියක ඒ වචනය දාලා දොරටුවේ ගැට ගාලා තියෙන එක අපි දැකලා තියෙනවා. අද අපි නිවස්වල කිතුණු නිවස්වල වචනය print කරලා ස්ටිකර් එකකින් එක්ක දොරටුව ගානවා එහෙම නැත්නම් ගෙදර දානවා. ඒ වල වැරද්දක් නැහැ. මතක් කරන්න හොඳයි. නමුත් වචනය දොරටුවේ තිබ්බයි කියලා අපේ ජීවිත වෙනස් වෙන්න යන්නේ නැහැ. මෙතනින් මෝසස් අපිට කියන්නේ මොනවද දන්නවද? ඔබේ නිවස දෙවියන් වහන්සේගේ වචනය පෙන්වන ක්‍රියාවක් තිබෙන ඒ ප්‍රේමය පෙන්වන නිවසක් වෙන්න ඕනේ. ඔබේ නිවසේ දෙවියන් වහන්සේගේ වචනය ස්ටිකර් එක ගාලා තිබ්බයි කියලා ඒ නිවස පරිවර්තනය වෙන්න යන්නේ නැහැ. ඔබ ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේගේ වචනය පෙන්වන විදියට, ඔබ ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන විදියට එයයි ඔබගේ අසල්වාසියට බලපෑමක් ඇති කරන්න යන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ මෙතන කියලා තියෙන්නේ. ඇත්තටම ආත්මික පවුලක් ගොඩනගෙනවායි කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේක ඊතා මතා කැප වෙලා ක්‍රියා කරන්න ඕන දෙයක්. කවදාක්වත් අපි ආත්මිකව වර්ධනය වෙන්න යන්නේ නැහැ අපිට සලස්මක් නැත්තම්. අපි ඔය සභාවට ඇවිල්ලා ඉරිදට විතරක් ගෙදර යනවා නම් කවදාක්වත් ආත්මික ජීවිතයක් ගොඩනගෙන්නේ නැහැ. ආත්මික ජීවිතේ ගොඩනගෙන්න නම් සලස්මක් ඇතුව ඊතා මතා අපි පවුලත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒ ගැන තමයි මෙතන මෝසස් අපිට කතා කරලා තිබෙන්නේ. එහෙනම් අන්තිමට මට කියන්න කැමති මේක අපිට අපේ ශක්තියෙන් බලයෙන් කරන්න බෑ. එහෙනම් මේක කොහොමද කරන්නේ අපි? මේකට වැදගත් දෙයක් තියෙනවා. මේකට පවුලක් ගොඩනගෙන්න නම් පවුලට කතාවක් තියෙනවා. ඔබගේ පවුලට කතාවක් ඇති. මම දන්නවා අපි හැම කෙනාටම කතාවක් තියෙනවා. සමහරක් වෙලාවට අපි පින්තූර ඇල්බම් එක අරගෙන අපි පරණ පින්තූර බලලා අපි මතක් කරලා අපේ කතාවල් කතා කරන අවස්ථාවල් තියෙනවා. සමහරක් නිවස්වල තිබෙනවා ඔබට පරම්පරාවෙන් පරම්පරාවට ආපු ඔර්ලෝසු පෙට්ටියක් ඇති. ඒ ගැන ඔබ දරුවාට කියලා ඇති මේක අපිට පරම්පරා 3කින් දුන්න දෙයක්. මේක හරි වැදගත්. මේක පරිස්සමෙන් තියාගන්න ඕනේ. මේක කඩන්න එපා. එහෙම අපි ඒගොල්ලන්ට කියලා ඒකට අපි ගරුත්වයක් දීලා තිබෙනවා. මේ පවුලේ කතාව. හරි ඔබේ පවුල කොහෙන්ද ආවේ? ඔබගේ තාත්තා කොයි පැත්තෙන්ද ආවේ? ඔබේ අම්මා කොහෙන්ද ආවේ? ඒගොල්ලන්ගේ පරම්පරාවල් කොහෙන්ද ආවේ? මේවා ඊටමත් වැදගත් පවුලක් ගොඩනගන්න නම් මෝසස් ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා ඔබගේ දරුවා ඔබගෙන් ඇව්වොත් ඔබ ඇයි දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ කියලා ඇව්වොත් එතකොට ඔබ මේ කතාව කියන්න කියලා. මොකද්ද මේ කතාව? ඔබගෙන් අද ඔබගේ දරුවන් ඇවිල්ලා ඇව්වොත් අම්මේ තාත්තේ ඇයි ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ? ඇයි ඔබ සභාවට යන්නේ? ඇයි ඔබ සේවය කරන්න කියලා ප්‍රශ්න ඇව්වොත් ඔබ දෙන්න පිළිතුර මොනවද? ඔබ කියනවාද අපිට බයිබලයේ කියලා තියෙනවා මේ දේවල් කරන්න ඒකයි අපි කරන්න කියලා? එහෙම නැත්නම් ඔබ කියනවාද මේ දේවල් කරුවොත් තමයි දෙවියන් වහන්සේ අපිට ගොඩාක් ආශිර්වාද කරන්නේ. ඒ නිසා අපි මේ දේවල් කරන්න කියලා. එහෙම නැත්නම් ඔබ කියනවාද මේ දේවල් කරේ නැත්නම් දෙවියන් වහන්සේ අපිව දඬුවම් කරයි. ඒ නිසා අපි මේ දේවල් කරන්නේ. එහෙම නැත්නම් ඔබ කියනවාද මේ දේවල් කරේ නැත්නම් අපිට ඇවිල්ලා ස්වර්ගයට යන්න බෑ. ඒකයි මේ දේවල් කරන්න කියලා. මම දන්නේ නැහැ ඔබේ පිළිතුර මොනවද කියලා. නමුත් මෙතන ඊටමත් පැහැදිලි ලෙස මෝසස් කියනවා ඒ පිළිතුර මොනවද කිව්වොත් දෙවියන් වහන්සේ ඉස්සල්ලාම යුදෙව්වරුන්ට ප්‍රේම කරා. මිසරේ වහල්ලුන් ඇටියට ඉන්නකොට ඇත්තටම ඔබට මතක ඇති ඒ වහල් කමෙන් දෙවියන් වහන්සේ ඔවුන්ව මුදෙව්වේ පීඩා 10ක් ගෙනමින් තමයි 10ක් ගෙනල්ලා බලවත් ලෙසින් ඒ ක්‍රියා කරමින් ඒ ක්‍රියාවල් වලින් දෙවියන් වහන්සේ කවුද කියලා පෙන්눔 කරලා රතු මූද දෙබෑ කරලා තමයි ඔවුන්ව ඇත්තටම ගෙනාවේ. ඔබට මතක ඇති අන්තිම ඒ පීඩාව
අන්තිම පීඩාව ඇවිල්ලා දෙවියන් වහන්සේ මිනිස්යාව විනිශ්චය කරන එක අපිට දකින්න පුළුවන්. එතන විනිශ්චය කරා පාපිෂ්ට මිසරේ හිටපු හැම මිනිස්සෙක්ම පාපිෂ්ට මිනිස්සෙක්. ඒ කියන්නේ මිසරේ ජාතීන් පමණක් නෙමෙයි යුදෙවරුන් පවා පාපිෂ්ට මිනිස්යන්. ඒ හැම කෙනාටම උන්වහන්සේ කිව්වා ඔවුන්ගේ පවුලේ ඉන්න ප්‍රථම දරුවා මැරෙන්න යනවා කියලා, පිරිමි දරුවා මැරෙන්න යනවා කියලා. ඒ වෙලාවේදී යුදෙවරු විතරක් කොහොමද බේරුනේ? යුදෙවරුන් පව් කරේ නැත්ත? නෑ. ඔවුන්ත් පව්කාරයෝ. ඔවුන්ටත් ඒ විනිශ්චය තිබුණා. ඒ විනිශ්චයෙන් ඔවුන්ට බේරෙන්න ඕන නම් ඔවුන්ට කිව්වා බැටළු පැටියෙක් මරලා ඒ බැටළු පැටියව කාලා කෑම කාලා ඒ බැටළු පැටියාගේ ලේ ඔබගේ නිවසේ දොරටුවදී ඒක ස්පර්ශ කරන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒ මරණේ ආත්මේ එනකොට ඒ බැටළු පැටියාගේ ලේ තිබුණා නම් ඒ නිවස ඒ මරණේ ආත්මය ඇතුල් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කිව්වා. එදා ඒ මිස්රේ හිටපු යුදෙව්වරුන් බේරුනේ ඒ බැටළු පැටියාගේ ලේ වලින්. මේයි කතාව. දෙවියන් වහන්සේ ඉතිහාසයට කඩාගෙන ඇවිත් වහල්කමේ හිටපු ඒ ඉස්රේල් ජනතාව වහල්කමෙන් නිදහස් කරලා කිරියෙන් පැණියෙන් ඉතරෙන දේශයකට ගෙනිච්චේ බැටළු පැටියාගේ ලේ කරුණු කොටගෙන. මෙයයි සුභාරංචිය උන්ට තිබුණා. එතකොට ඔබේ දරුවා සමහරක් වෙලාවට ඔබෙන් අහන්න පුළුවන් තාත්තේ ඒ කාලේ හිටපු ඒගොල්ලන්ට පාපයෙන් නිදහස් වෙන්න දෙවියන් වහන්සේ කිව්වා බැටළු පැටියා මරලා ඒ ලේ ස්පර්ශ කරන්න කියලා දොරටුවේ. අද අපි කොහමද අපේ පාපයෙන් මිදෙන්නේ කියලා ඔබගේ දරුවා ඇහුවොත් ඔබට කියන්න පුළුවන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හැටියට "ඔව් පුතා ඔබ අහන ප්‍රශ්නය හරි මමත් කල්පනා කරා. යොහාන් ද බෞතිස්ම ඇත්තටම අපිට පිළිතුරක් දෙනවා මේකට." යේසුස් වහන්සේ ඇවිදින යනකොට යොහාන් ද බෞතිස්ම කියනවා ලෝකේ පාපය දරා ගන්න යන බැටළු පැටියා ඇවිත් ඉන්නවා. මෙච්චර කල් හිටපු බැටළු පැටියන්ට පුළුවන් වුණේ එක් වතාවක් පාපයට සමාව දෙන්න පමණයි. දැන් ලෝකේ මවලා පාලනය කරන දෙවියන් වහන්සේ ඔහුගේ එකම පුත්‍රයාණන් වන යේසුස් වහන්සේව මේ ලෝකෙට ඇව්වා. ඔබේ පාපයත් මගේ පාපයත් ඇටියට අරගෙන ඒ බැටළු පැටියා ඇටියට ඔහුට දුන්න තව නමක් තමයි බැටළු පැටියා. ඒ බැටළු පැටියා ඇටියට ඔහු ඒ කුරුසියේදී උන්වහන්සේගේ ලේ වගුරමින් අපි වෙනුවෙන් උන්වහන්සේ මැරුණා එතනදී. ඉතින් ඇයි එහෙනම් අපි දෙවියන් වහන්සේට සේවය කරන්නේ? ඇයි අපි උන්වහන්සේට ප්‍රේම කර යුත්තේ? අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ සේවය කරන්නේ එකම හේතුව තමයි කෘතඥතාවය. කෘතඥ වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට කරපු දෙයට නැවත අපේ හදවතින් කෘතඥ භාවයක් අපි පෙන්වන්න ඕනේ. උන්වහන්සේට ඒ ප්‍රේමය පෙන්වන දෙලින් අපි කෘතඥ වෙනවා. ඒක තමයි එකම විදිය උන්වහන්සේට ප්‍රේම කරන්න. ඒ නිසා අපි ප්‍රේම කරන්නේ උන්වහන්සේට උන්වහන්සේගේ වැඩි ප්‍රේමයක් ලබා ගන්න නෙවෙයි. අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ අපිට ආශිර්වාද ලබා ගන්න නෙවෙයි. උන්වහන්සේ දැනටම ඔබට ආශිර්වාද කරලා ඉවරයි. ඔබ පාපයෙන් ගලවලා ඉවරයි. ඔබ උන්වහන්සේ ස්වර්ගයට ගෙනියන එක ඒකේ වචන දෙකක් නැහැ. නමුත් අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ කෘතඥ වෙන්න අවශ්‍ය නිසායි. අපේ හදවතෙන් අපි ස්තුති පෙන්නනවා උන්වහන්සේට. අපි හදවතෙන් ස්තුතිපූර්වකව ඒ කෘතඥභාවය උන්වහන්සේට අපි පෙන්නන එක තමයි අපි ප්‍රේම කරන එකෙන් කරන්නේ. සභා මම කියන එක හොඳට අහගන්න. පවුලක් ඇටියට අපි මේ සත්‍යතාවය, මේ සුභාරංචිය අපිට ඉතාමත් වැදගත්. සමහරක් වෙලාවට ඔබට හිතන්න පුළුවන් සුභාරංචිය අපට අවශ්‍ය ගැලවීමට කියලා. ඔව් ගැලවීමට සුභාරංචිය ඕනේ. නමුත් මම ඔබට අද කියන්න එක දෙයක්. ඔබේ පරිවර්තනයටත් ඔබට අවශ්‍ය සුභාරංචිය. හැමදාම මගේ හදවතට මම සුභාරංචිය දේශනා කරන්න ඕනේ. හැමදාම අපේ පවුලක් ඇටියට අපි සුභාරංචිය කතා කරන්න ඕනේ. සුභාරංචිය තුලින් තමයි අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක වැඩි වෙන්නේ. ඒ සුභාරංචිය තේරුම් ගන්න උන්වහන්සේ අපිට ප්‍රේම කරපු විදිය කොපමණ අපි තේරුම් ගන්නවද? එපමණ ගැඹුරට අපිට උන්වහන්සේට ප්‍රේම කරන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රේම කිරිල්ල තුලින් තමයි ඔබගේ දරුවන් කවදාක්වත් දෙවියන් වහන්සේ අත්හරින්න නැතුව ඔවුන් හැමදාම දෙවියන් වහන්සේගේ පාද පාමුල සිටින්න යන්නේ. ඒ නිසා දෙමව්පියනි මම ඔබට කියන්නම් අද කතා කරන්න. දෙවියන් වහන්සේගෙන ඔබේ ගෙදර කතා කරන්න. ඔබේ දරුවන් එක්ක කතා කරන්න. සුභාරංචිය දිනපතා සුභාරංචිය ගැන කතා කරන්න. එය තමයි ඔබේ දරුවන්ගේ පරිවර්තනය. ඔබේ දරුවන්ගේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන එකේ ගැඹුරට ගෙනියන්නේ ඒ සුභාරංචියයි. අපි යාඥා කරමු. පියාණන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා නැවත වාරයක් මේ දවස නිසා. ඔබ අපට කතා කරා. ස්වාමිනී ආත්මික පවුලක් ගොඩනැගීම ස්වාමිනී පහසු නෑ. නමුත් ඔබ අපට දීලා තිබෙනවා ස්වාමිනී කොහොමද මේක කරන්න කියලා. ස්වාමිනී දිනපතා ගෙදර ඔබ ගැන කතා කරන්න. සුභාරංචිය විශේෂයෙන්ම කතා කරන්න.
දරුවන් එක්ක කතා කරන්න. ඒන් ස්වාමිනී එකින් එක්කෙනාව ශක්තිමත් කරමින් ගැඹුරට යන්න. ස්වාමිනී අපිට ඔබට තියෙන ප්‍රේමය වැඩි කරගන්න. ස්වාමිනී ඒ ද්විතීය කතාවේ 6වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 6 මුළු හදවතෙන් මුළු ශක්තියෙන් මුළු ආත්මයෙන් ඔබට ප්‍රේම කරන්න. ඒ ප්‍රේමයේ ගැඹුරට යන්න. අපේ පවුලක් කෙරෙහිට අපි ගෙන යන්න කියලා අපි ඉල්ලනවා. ස්වාමීන් පවුලක් කෙරෙහිට ඔබ බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරන්නේ. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේගේ 16 අනර්ග පණිවිඩයක් දෙනු ලැබුවා. මම විශ්වාස කරන ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේ යහපත් දෙයක් කරන්නට යනවා. ඔබේ පවුල තුල උන්වහන්සේ යහපත් දෙයක් කරන්නට යනවා. ආත්මික පවුල අනර්ග පවුලක්. සමාජයට බලපෑමක් කරන පවුලක්. සමාජය වෙනස් කරන පවුල ඔබේ පවුල. අපි සභාවක් හැටියට ඉරුදින දේව මෙහෙයන් සඳහා අපේ දේවස්ථානය අපි විවෘත කරලා තිබෙනවා. සෑම ඉරුදිනකම උදෑසන 7:00ට අපි දෙමළ භාෂාවෙන් දමිළ භාෂාවෙන් දේව මෙහෙය පවත්වනවා. උදෑසන 9ට ඉංග්‍රීසි භාෂාවෙන් දේව මෙහෙය පවත්වනවා. ඒ වගේම උදෑසන 10:00ට සිංහල භාෂාවෙන් දේව මෙහෙය පවත්වනවා. ඔබට ආරාධනා කරනවා අප සමග එකතු වෙන්න. අපි සමාජ දුරස්ථභාවය එවැගේම සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් අපේ දේව මෙහෙයන් පවත්වනවා. ඔබට ආරාධනා කරනවා අප සමග දේව මෙහෙයට දේවස්ථානයේදී සහභාගී වෙන්නට කියා. යම් කිසි හේයකින් ඔබට සෞඛ්‍යමය ගැටලුවක් තිබෙනවා නම් ඔබ දේව මෙහෙයට දේවස්ථානයට නොපැමිණ අන්තර්ජාලය හරහා අප සමග එකතු වන හැටියට ඉල්ලා සිටිනවා. අපි යාඥා කරමින් මේ කාලය අවසන් කරන්නට යනවා. තව එක දෙයක් කියන්නට ඕනේ. හැම දවසකම උදෑසන ඉරුදින ඇරෙන්නට සඳුදා සිට සෙනසුරාදා දක්වා හැම උදෑසනකම 5ට අපේ උදෑසන යාඥා කාලයට Zoom තාක්ෂණය හරහා ඔබට එකතු වෙන්නට අවස්ථාව තිබෙනවා. අපි යාඥා කරන්නට යනවා විශේෂයෙන් අපි සමග එකතු වෙලා ඉන්න ඔබගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඔබ අද යම් කිසි අවශ්‍යතාවයක් සමග සිටිනවා නම් ඔබ හැඬු කඳුලින් සිටිනවා නම් ඔබේ පවුල තුල යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ආත්මික කාරණාවක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් භෞතිකමය කාරණාවක් වෙන්නට පුළුවන්. අපි මේ වෙලාවේදී යාඥා කරන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබව ස්පර්ශ කරනවා. ඔබේ පවුල තුල යහපත් දෙයක් කරන්නට යනවා. ඔබ රෝගයකින් සිටිනවා නම් ඒ රෝගය තිබෙන ස්ථානයේ ඔබ අත තබා ගන්න දෙවියන් වහන්සේ ඔබව සුවපත් කරන්නට යනවා. ඔබේ ඥාතියෙක් ඔබගේ මිත්‍රයෙක් යම් කිසි රෝගයක් සමග සිටිනවා නම් ඔබ ඔහු ගැන යාඥා කරන්නට කැමති නම් දැන් ඔබ ඔහුව ඔබගේ මතකයට අරගන්න. ඔබේ පවුලේ ප්‍රශ්නය ඔබ දැන් දෙවියන් වහන්සේට බාර කරන්න. ආදරවන්ත දෙවි පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද අප සමග එකතු වෙලා ඉන්න මේ අන්තර්ජාලය හරහා එකතු වෙලා ඉන්න මේ YouTube එක හරහා එකතු වෙලා ඉන්න මේ සහෝදර සහෝදරයන් ඔවුන්ගේ රෝගය තිබෙන ස්ථානයට ඔවුන් දැන් ඔවුන්ගේ අත තබා තිබෙනවා. පියාණනි, ඔවුන් ප්‍රශ්නයකින් ඉන්නවා. ඒ ප්‍රශ්නයට විසඳුම ඔබ වහන්සේ දෙන්නට යනවා. ඒ රෝගයට දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි අණ කරනවා ඒ ශරීර වලින් ඉවත් වෙන්නට කියලා. දිව්‍ය සුවය දැන් අපි ඔවුන් කෙරෙහි ඉල්ලා සිටිනවා. ස්වාමිනී, මේ පවුල් වලට සමාදානය ඉල්ලා සිටිනවා. ඒ දරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ ප්‍රශ්නයට යේසුස් වහන්සේගේ නාමයෙන් විසඳුම අපි දැන් ප්‍රකාශ කරනවා. දෙවි පියාණනි, යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයන් වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් අද ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ සිටිනවා නම් ඒ අයගේ ප්‍රශ්නයට ඔබ වහන්සේ විසඳුම දුන්න මැනව. පියාණනි, ඔබගේ හස්තයට අපි ඉදිරියේ සිටින මේ සෑම සිළු දෙනාම බාර කරනවා. පියාණනි, ඔවුන්ගේ ප්‍රශ්නයට ඔබ වහන්සේ දැන් විසඳුම දීලා තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සමග සිටිය මැනව. අනර්ග සතියක් මේ කිනෙක කෙනාට ගෙන දුන මැනව. ඔබේ අභිමුඛත්වයේ රැඳෙන්නට ඔවුන්ට උපකාර කළ මැනව. නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනර්ග වූ පින්වත් නාමයෙන්. දැන් අපගේ පිය උදෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසෙල්ල සමාදානය මේ අසාගෙන සිටින්නා වූ සෑම සියලු දෙනා සමගම වේවා. ආමේන්. ඔබ
ඔබට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.